समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම සක්කාය දිට්ඨිය දුරු කරගෙන ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා නැමෙන ජීවිතාවබෝධයට ධර්මාවබෝධයට බර වෙන සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකයෙක් හැටියට ධර්මයේ තුලින් නැගී සිටීම පිණිස ක්‍රමානුකූලව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි පරිහරණය කළ යුතුයි. එබඳු පරිහරණයක් මේ මොහොතේ අපට අවශ්‍ය කරලා තිබෙනවා. ඒතර එබඳු අවශ්‍යතා සහිතව ලෝකය විමර්ශනය කරනකොට අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටක් හැර වෙන විකල්පයක් අපට මේ වෙලාවේ හොයන්න නැහැ කියලා. අද දේශනාවට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ ගිහි ජීවිතයේ තුල සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න ආකාරය නවක ශ්‍රාවකයින්ට පැහැදිලි කරන්න කියලා. මොකද නවක ශ්‍රාවකයින් මේ දේශනාව ශ්‍රවණය කරන බවත් ඔවුන්ගේ පවුල්වල ඉන්න අලුතෙන් ධර්මය අහන කෙනෙකුට Tamanගේ ගිහි ජීවිතයේ තුල සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න ආකාරය පැහැදිලි කරන්න කියලායි මාතෘකාව ලැබිලා තියෙන්නේ. මුලින්ම දුරු කරගන්න ඕන සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය දුරු කරගන්න ශ්‍රාවකෙක් සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ පර්යාය බාහිර කායික චර්යාව මත හොයන්න බැරි තත්වයක්. ඒ කියන්නේ බාහිර ඉන්න විදිය අනුව, හැසිරෙන විදිහ අනුව, කන බොන විදිහ අනුව යාගේ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා හොයන්න බෑ. හේතුව සක්කාය දිට්ඨිය කියන්නේ සම්පූර්ණයෙන් හිතේ ඇති වෙන නාම ධර්මයක්. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන්නේ හැඟීමක් ඇත්තටම. මම කියන හැඟීම. හැම තැනම පවතින මම කියන හැඟීම. ඒක රූපයේ තුලත් පවතිනවා, වින්දනයේ තුලත් පවතිනවා, සංඥාවන් තුලත් පවතිනවා, සිතුවිලි තුලත් පවතිනවා, Tamanගේ හිත තුලත් පවතිනවා පොදුවේ. ඉතින් ගත්තාම මේ විදිහට මම මගේ කියන හැඟීම තියෙන තාකල් මේ දුකෙන් නිදහස් වීමක් අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. මම වෙමි කියන හැඟීම පවතින තාක්කල් එයා විවිධ තැන්වල ඉපදෙමින් මැරෙමින් මේ සංසාර ගමනේ යට ඇවිදින්න වෙනවා. ඒක Tamanට විශාල හානියක් ඒක. ඒ හානිය කොපමණද කියලා අපිට හරියට කියන්න බෑ. හේතුව ඒ හානිය උච්චතම අවස්ථාව තමයි සතර අපායට වැටෙන එක. සමහර නිරේ කල්ප ගණන් විඳවන්න වෙනවා. මොකක්ද හේතුව? මේ සක්කාය දිට්ඨිය බලපැවැත්වීම. සමහරලාට ප්‍රේත ලෝකේ සක්කාය දිට්ඨිය බලපැවැත්වීම. සමහරලාට දැන් ওই ප්‍රේත ලෝකෙම උපදිනවා. සමහරලාට සක්කාය දිට්ඨිය බලවත් වුණාට පස්සේ ඒ සක්කාය දිට්ඨියම තමයි ප්‍රේත ලෝකෙට තල්ලුව දෙන්නේ. ඊට පස්සේ අපි හිතමුකෝ සමහරලාට තිරිසන් ලෝකේ උපදිනවා. හොඳට පින් කරන කෙනෙක් සමහරලාට තිරිසන් ලෝකේ යනවා. ඇයි? මම මගේ ආත්මය කියලා සක්කාය දිට්ඨිය. දැන් උදාහරණයක් විදියට පූසෙක් ඇති කරනවා නම් ඒ පූසටම කණ්ඩ බොණ්ඩ දිදී පූසම නඩත්තු කර ඉන්නකොට එයාගේ උපාදානේ ඒ ඔස්සේමයි ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ ඒ වගේ පූසොන්ට දෙන කෑම හොයන ඔය සමහර ගෙවල් තියෙනවා අපි දාන්න. ඊට පස්සේ වටිනා පූසෝ කොහෙද ඉන්නේ කියලා බලනවා. දැන් ලංකාවේ ඉන්න වටිනා පූසෝ වර්ග ඉන්නවා. එතකොට මේ මිනිස්සු ඒවා හොයනවා. ඔය පර්සියන් කැට් කියලා එහෙම තියෙන්නේ. ඒ වගේ පූසෝ හොයනවා. ඊට පස්සේ පූසෝ හොයාගෙන ඇවිල්ලා ලොකු ගණන් දීලා ඉතින් කන්න දෙනවා, බෙහෙත් දෙනවා, ඉතින් ළඟ තියාගෙන නිදා ගන්නවා. ඉතින් ඔක්කොම කර ඉඳලා මේ පූසත් එක්ක තමයි දැන් ගනු දෙනවා. දැන් ওই පූසම මතක් වෙවි ඉන්න වෙලාවක මලුත් ඔය මිනිස්සයා. පූසම ඕකමයි ඔළුවේ වැඩ කරන්නේ. ඔය ගැනමයි උපාදානය තියෙන්නේ. ඉතින් ඒ ගැනම සක්කාය දිට්ඨියකුත් පවත්නවා. මම මගේ කියලා අර පූසා ගැන හැඟීමක් බරපතල විදියට පවතිනවා. කොමගේ පූසා කියලා හොයනවා. නිකන් කෑම කන්න නැත්තම් නිකන් මට කන්න බෑ වගේ නිකන්
පූසා කන්නේ නැත්තම් මම කන්නේ නැහැ වගේ. ඉතින් එච්චරට තිරිසන් ලෝකේ උපාදානය කරගෙන ඉන්න සමහර මිනිස්සු ඉන්නවා. යාට තේරෙන්නේ නැහැ මේ සංසාරේ හැඩතලේ මොකද්ද කියලා. ඉතින් නොතේරෙන කමට මේ කරන්නේ. ඒ නොතේරෙන කමම පදනම් කරගෙන යා මරණින් පස්සේ බොහෝ අනතුරකට වැටෙනවා. ඒ අනතුර තමයි සමහරට පූසෙක්ගෙම කුසේ පුංචි පූස් පැටියෙක් විදියට ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. අන්න ඒකයි මේ සක්කාය දිට්ඨියේ පවතින අවදානම. මේ සක්කාය දිට්ඨිය කියන ස්වභාවයේ පවතින අවදානම අන්න ඒකයි. ඒතකොට ඒ බඳු අවදානමක තමයි අපි රැඳිලා ඉන්නේ. ඒ බඳු අවදානම් සහිත ස්වභාවයක තමයි අපි නැවතිලා ඉන්නේ. එහෙමනම් අපි අවදානමක ඉන්නේ. ඒතකොට මේ අවදානමින් අපි නිදහස් වෙන්න වීරිය කරන්න ඕන. මේ අවදානමින් අපිට නිදහස් වෙන්න ඍජු වැඩපිළිවෙලක් අපට තියෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා එකම විකල්පය තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න එක. සක්කාය දිට්ඨිය දුරු කරගත්තත් ඉපදෙනවා. හැබැයි ඉලක්කගතයි. ඕන තැන්වල ඉපදින්නේ නැහැ. අවදානම් සහිතව උපදින්නේ නැහැ. බොහෝ වෙලාවට එයා දෙවිවරු අතර උපදිනවා. සුගතියමයි උපදින්නේ. සක්කාය දිට්ඨිය දුරු වුණොත්. ඒතකොට බලන්න කොච්චර පිළිසරණක්ද. තිරිසන් ලෝකෙන් ආරක්ෂිතයි. പ്രേත ලෝකෙන් ආරක්ෂිතයි. නිරයෙන් ආරක්ෂිතයි. තිරච්ඡාන යෝනියෙන් ආරක්ෂිතයි. පුදුම ආරක්ෂාවක්නේ. මොකුත් එපා නිරේට වැටෙන එකෙන්ම බේරෙනවා කියන එකම මොනතරම් ලොකු දෙයක්ද. ඒ නිසා අපි හැම කෙනෙක්ම උගත්කම, බුද්ධිමත්කම, දැනුමේ පරාසය, ආර්ථික ශක්තියේ වටිනාකම මේ කිසිවක් අපේ අවබෝධය කරා බලපාන්නේ නැහැ. ඒතර අවබෝධය කරා බලපාන දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ අවබෝධය කරා බලපාන එකම දේ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගෙන සතර අපායෙන් නිදහස් වෙන එක. ඒතර අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න කෙනාට සක්කාය දිට්ඨිය මුලින්ම දුරු කරගන්නයි තියෙන්නේ. සංයෝජන 10ක් තියෙනවා. ඒ 10ට අපි කියනවා ඕරම්භාගීය සංයෝජන සහ උද්දම්භාගීය සංයෝජන කියලා. ඕරම්භාගීය සංයෝජන බොහොම ඕලාරිකයි. ඒවා තමයි මුලින් දුරු කරගන්න ඕන. මෙන්න මේ ගැට 10න් තමයි අපි සංසාරයට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරයට ගැට ගහලා එකට අලවලා තියෙන්නේ. ඉතින් මේ ගැටේ තියෙන තාක්කල් අපිට මේකෙම තමයි කරක් ගහන්න වෙන්නේ. කැරකි ඉන්න වෙන්නේ. ඒ නිසා සංයෝජනයන්ගෙන් නිදහස් වෙච්ච චිත්තසංතානයක් සහිත ශ්‍රාවකෙක් විදියට නැගී හිටින එකයි අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දෙයකට අදාළ පාර බොහෝම ලස්සනට අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒක බාහිරින් හොයන්න බැරි තත්ත්වයක්. බාහිරින් හොයන්න බෑ. ඒක ಗುಣධර්ම මතම දකින්න මනෝමය තත්ත්වයක්. බාහිර ලෝකයේට ඇතන රහත් වීමවත් බාහිරින් හොයන්න බෑනේ. අර එක වෙලාවක කොසල් රජුරෝ එක්තරා මේ සාදුවරු පිරිසක් දැකලා වඳිනවනේ විහාරේ ඉඳලා. විහාරේ ඉඳලා වැඳලා යා මේ බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලා ගැන උගන්වනවා. මේ කොසල් රජුරෝ. රජුරෝ කියනවා ස්වාමීනි මේ ලෝකේ යම් රහතන් වහන්සේලා ඉන්නවා නම් රහතන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ රහත් මාර්ගයට බැසගත්තු උතුමන් මේ ලෝකේ ඉන්නවා නම් දැන් ඔන්න ඔය උතනින් ගියෙත් ඒ වගේම පිරිසක් තමයි. එක එක විදිහේ නිකන් සාදුවරු කණ්ඩායමක් කිස් වවාගෙන, රැවුල් වවාගෙන එක එක මෝස්තරේ මිනිස්සු. ඉතින් මේ පෑන් කෙන්ඩි අතින් අරගෙන ඉතින් ওই විදිහේ මහා අමුතු කණ්ඩායමක් යනවා දැකලා රජුරු ඉතින් අර බනහා ඉන්නකොට හිමීට ඔළුව පාත් කරලා වැන්දා. වැඳලා තමයි කියන්නේ මේ ස්වාමීනි යම්තාක් ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා නම් ඒ රහත් මාර්ගයට බැසගත්ත යම් පිරිසක් ඉන්නවා නම් ඔය මෙතනින් ගිය අයත් ස්වාමීනි අන්න එහෙම කණ්ඩායමක් තමයි කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පාලා මතක් කරනවා මහරජ ගිහි ගෙදර ගත කරන කාම සම්පත්ම වින්දනය කරන පංචකාමයේම හොයාගෙන යන දූ දරුවන් එක්ක කරදර ඉවසා ඉන්න සිනිදු සලු පොරවන බොහොම සිනිදු කසී සලු පොරවන මල් සුවඳ විලවුන් Tamanගේ ඇඟගත දවටාගෙන ඉන්න රන් රිදී පරිහරණය කරන ඔබ කොහොමද රහතන් වහන්සේලා ගැන දන්නේ? ඒ රහතන් වහන්සේගේ ස්වභාවය
මේ ඔක්කොම බාහිර ආටෝප සාටෝප වල අග්‍රගණ්‍ය ප්‍රතිලාභයක් තියෙනවා කියලා හිතාගෙන ඒකම හොය ඒකම පිළි අරගෙන ඒකටම බැහැගෙන ඉන්න ඔබ වගේ මිනිහෙක් කොහොමද? දැන් රජ්ජුරුවන්ටයි මේ කියන්නේ. ඔබ වගේ කෙනෙක් කොහොමද රහතන් වහන්සේලා ගැන දාන්නේ? ඔබට කොහොමද රහතන් වහන්සේලා ගැන හැඟීමක් එහෙම ඇති වෙන්නේ කියලා ඇහුවා. ඒතර ඊට පස්සේ රජුරෝ බිම් බලා ගත්තා. ඇයි රජුරන්ට උත්තරයක් නැහැ. මොකද කට උත්තර නැති වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ විමසුවේ. ඊට පස්සේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සංවාසෝකෝ මහරජ සීලං වේදිතබ්බං. මහරජ බොහොම එකතු වෙලා වාසය කරනකොට තමයි කෙනෙක්ගේ සීලය පේන්නේ. පොරවන සිවුරේ හැඩයට හොයන්න බෑ. අද එහෙම අහුවෙලා ගොඩාක් දෙනෙක් ගිහින් අමාරු වෙట్లా තියෙනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මෙතන නම් මොකක් හරි ආධ්‍යාත්මික වැඩපිළිවෙලක දැන් බණ කියන එක දිහා බලලා මගපල අවබෝධය තීරණය කරගන්න බෑ. දැන් මේ බණ ටික අහලා යම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කවුරු හරි හාඳුරු කෙනෙක් දැන් මේ ප්‍රඥා නාලිකාවෙන් නිතර බණ යනවනේ. ඒ බණ අහගෙන ඉඳලා කියනවා එහෙනම් මේ හරිය සෝවාන් වෙන්නේ නැති, සකදාගාමි වෙන්නේ නැති කියලා. එයා උපකල්පනයක් හදා ගන්නවා. ඒක කිසිම තේරුමක් නැති දෙයක්. ඇයි? දක්ෂකම තියෙන කතා කරන්න කුසලතාවය තියෙන අයට බණ කියන්න පුළුවන්. එච්චරයි. පොත් බැලුවාමත් බණ කියන්න පුළුවන්. ඒතර ඒකෙන් හොයන්න බෑ මෙයාගේ අවබෝධය මෙහෙමයි. මෙයාගේ එහෙම අවබෝධය හොයන්න බෑ. හේතුව සීලය හොයාගන්න වෙන්නේ සංවාසෝකෝ මහරජ සීලං වේදිතබ්බං. සංවාසයෙන් සීලය හොයන්න පුළුවන්. ඒ කියන්නේ එකතු වෙලා ඉන්න තාක්කල් එයාගේ බොහෝ කාලයක් එකතු වෙලා ඉන්න ඕන. ඇසුරු කරද්දි තේරෙනවා සීලේ පරිමාව කොච්චරද කියලා. ඇසුරු කරන විදිහ අනුව පේනවා සීලේ පරිමාව කොච්චරද කියලා. තංචකෝ දීගේන අද්දුනාන ඉත්තරං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒක ඒ ටික දවසකින් නෙමෙයි. දැන් සමහරට මාසයක් දෙකක් අවුරුද්දක් කමාරක් ඇසුරු කරත් සීලේ හොයන්න බෑ. සමහරට දුසිල්වත් වගේ පේනවා. නමුත් හිතින් හොඳට නොඇලී සීලයක් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. හොඳ ඉන්ද්‍රිය සංවර සීලයක් අදිෂ්ඨාන කරගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නිකන් බැලූ බැල්ම ටිකක් වචන සැරයි. නිකන් කතා බහ කරනකොට ටිකක් බොහොම සැරපරුස බවක් තියෙනවා. නමුත් ඉතින් ඒකින් සීලය හොයන්න බෑ ඒක. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තංචකෝ දීගේන අද්දුන. ගොඩක් කල් ඇසුරු කිරීමෙන් ඒත් හොයන්න පුළුවන්. න ඊතරන් ටික දවසකින් නෙමෙයි. දවස් කීපයක් ඇසුරු කරලා හොයන්න පුළුවන්කම නෑ. එහෙනම් සීලය කියන එක නිකන් බලලා සිවුර පොරවන විදියෙන් හිස බාලා තියෙන විදියෙන් වටාපත අරන් ඉන්න විදියෙන් සෙරෙප්පු දාන්න නැති එකෙන් පාත්‍රය අතේ මේ වයින් සීලයක් හොයන්න බෑ පින්වත්නි. මේ භෞතික දේවල් වල පරිහරණයේ මත සීලයක් බුදුරජාණන් වහන්සේ ලඝු කරලා පෙන්වන්නේ නෑ. එහෙමනම් සීලේ සම්බන්ධ ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මතු කරන්නේ. මානසිකරෝතානෝ අමනසිකරෝතා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සෑහෙන කාලයක් හිටියත් එයාට මානසිකාරය කරන්න නැත්නම් ඒත් හොයන්න බෑ. මානසිකාරයක් නැත්නම් අර එක රහතන් වහන්සේ නමක් පිටිපස්සෙන් මේ වයසක හාරු කෙනෙක් මහාන වෙලා යනවා. ඉතින් යනකොට මේ අවුරුදු 13ක් එක දිගට එක ආරාමේ ඉඳලා තියෙනවා. වයසට ගිහින් මහාන වෙලා තියෙනවා. ඉතින් එක කුඹුරක් ළඟින් යනකොට අහනවා කල්පනා කරලා පිටිපස්සෙන් එන හාමුදුරුවෝ අහනවා මේ අනේ ස්වාමීනි මේ රහතන් වහන්සේලා කෙබඳු ස්වභාවයකින් යුක්තද කියලා අහනවා. එතකොට අර ඉස්සරහින් යන හාමුදුරුවෝ කියනවා මේ රහතන් වහන්සේලාගේම පිටිපස්සෙන් ගියත් පාත්‍ර සිවුරු අරගෙන ගියත් එකම මාර්ගයේ පිටිපස්සෙන් වැඩියත් එයාට රහතන් වහන්සේ හොයන්න බෑ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අවුරුදු 13ක් විතර හිටියා මේ ඉන්න වයසකහරු දන්නේ නැහැ අපේ මේ ගුරු ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ මේ ඇසුරු කළත් බෑ. මොකද්ද? ඇසුරු කළත් බෑ. මානසිකරෝතානෝ අමනසිකරෝතා. මානසිකාරය නොකර අමානසිකාරය නැත්තම් පින්වත්නි ඒත් එයාට හොයන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ කියන්නේ කල්පනා නොකළොත් ඒත් එයාට හොයන්න පුළුවන්කමක් නැහැ. පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ප්‍රඥාවන්තයෙකුට විතරයි යාගේ ගුණය අඳුරන්න පුළුවන්. ප්‍රඥාව නැති කෙනෙකුට ඒත් බෑ එකම ආරාමේ හිටියත් ඒක පුළුවන්කමක් නැහැ. ඒතර කෙනෙක්ගේ පාරිශුද්ධිය දැනගන්න පුළුවන් වෙන්නේ බොහෝ කොට කතා කිරීමෙන්. කතා කරන්න ඕන. කතා කිරීම තුළ තමයි පාරිශුද්ධිය දැනගන්න පුළුවන් වෙන්නේ. පිරිසුදු භාවය දැනගන්න පුළුවන් වෙන්නේ. විකල්පයක් නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. කෙනෙක්ගේ වීරිය දැනගන්න තියෙන්නේ යා කරදරේ වැටිච්ච වෙලාවටයි. දැන් නිකන් බොහෝම හොඳට
ඇඟත් එක්ක පුම්බගෙන සමහර අය ඉන්නවා. නිකන් හරිම උපේක්ෂා සහගතයි වගේ බොහොම මැදින් ඉන්නවා වගේ පේනවා. හැබැයි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට තේරෙනවා මොන තරම් හැකිලිලා යනවද කියලා. මොන තරම් හැකිලිලා යනවද කියලා ප්‍රශ්නිකට මුහුණ දෙන විදිහ අනුව හොඳට පේන්න තියෙනවා. එතකොට ආපදාවකට පත් වෙනකොට තමයි එයාගේ වීරිය තේරෙන්නේ. දැන් ආපදාවක් තියෙන වෙලාවෙ වුණත් වීරිය අත්හරින්න නැතුව ඉස්සරහට යන්න කුසලතාවය තියෙනවා. මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න මූලික ශ්‍රාවකෙක් ගොඩනගා ගන්න උන ආධ්‍යාත්මික ප්‍රවේශය මේ අපි කතා කරන්නේ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා ගොඩාක් වෙලාවට මේ කරදර එනකොට හොඳට වීරිය තියෙනවා, හොඳට බණ අහනවා, ධර්මයේ දියුණු කරනවා, සීලයකුත් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. නමුත් කාලයක් යනකොට ඉතින් විවිධ ප්‍රශ්න විසින් එයාව යට වෙනකොට එයා අර වීරිය අත්හැරලා දානවා. ඒ වීරිය අත්හැරීමත් එක්කම එයා කරදර ඉදිරියේ තමයි මුලාවටපත් වෙලා තියෙන්නේ. ඒතර ඒ වගේ කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අල්ලන්න පුළුවන් කියලා මතක් කළේ නැහැ. ඊළඟට පින්වත්නි වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන සාකච්ඡාකෝ මහරජ පඤ්ඤාවේදිත ප්‍රඥාව දැනගන්න තියෙන සාකච්ඡා කිරීමෙන්. අන්න ප්‍රඥාවේ සීමාව සාකච්ඡා කිරීම තුලින් තමයි පේන්නේ. එතකොට ඒ බඳු තත්වයක් තියෙන්න ඕන. හැබැයි ඒ බඳු තත්වයක් නැතුව නිකන් ඔපය විතර නම් තියෙන්නේ. නිකන් බාහිරින් සිල්වත්කම විතරක් නම් හුවා දක්වන්නේ පේන්නේ. බාහිර තත්වයට වඩා වෙන මොකක්වත් ඇතුල් පැත්තේ ඇත්තේ නැත්තම් ඒක හරියට බුදුරජාන් වහන්සේ මතක් කරනවා පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝච. ඒ මිනිසුන්ගේ ජීවිතේ හරි අපිරිසුදුයි කියනවා. අපිරිසුදුයි කියනවා. ලෝහට්ට මාසෝ සුවන්න චන්නෝ. ඒක හරියට ඔවුන්ගේ ජීවිත ලස්සන වෙලා තියෙන රත්තරන් පාට ගාපු මැටි ආභරණ වගේ. රත්තරන් පාට ගාපු මැටි ආභරණ වගේ. නිකන් මැටි වලට රත්තරන් ගෑවට පස්සේ නිකන් දිස්නයක් තියෙනවා. නමුත් ඇතුලේ මැටි වල වටිනාකමක් තියනවාද? රත්තරන් ලෝහයේ තරම් නැහැ. අන්න ඒ වගේ. එහෙම මේ පින්වත්නි රත්තරන් ආලේප කරපු මැටි වළඳක් වෙන්න එපා. රත්තරන් ආලේප කරපු මැටි වළඳක් නොවීම පිණිස වීරිය කරන්න. හොඳට ಗುಣධර්ම මත ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවයේ තුලින්ම පුළුවන් තරම් නැගී හිටින්න. ඒ නැගී හිටින කෙනෙකුට තමයි පුළුවන් සැබෑ රත්තරන් ආභරණයක් වෙන්න. නැත්තම් නිකන් මැටි කටු වගේ තමයි රත්තරන් ආලේප කරපු. වැඩක් නැහැ ජීවිතේ වටින්නේ නැහැ ඒ ජීවිතේ. ඒ නිසා ආටෝප විතරක් තිබ්බට මදි. ආටෝප තියාගත්තට කමක් නැහැ. ගිහියෙක් යම් ප්‍රමාණයකට ඉතා පිළිවෙලට ඉන්න ඕන. මොකද මේ කාමරාග පටිකේම දුරු කරගෙන නැහැ නේ තවම. හොඳට අඳුම් පැළඳුම් පරිහරණය කරලා ඇඳලා පැළඳලා හොඳට බොහොම නිදහස් සිතින් ඉන්න ඕන. හැබැයි මැටි වළඳක් වෙන්න එපා රත්තරන් පාට කාපු. දැන් ගිහි ජීවිතයේ තුල සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න ආකාරයේ නවක ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා දෙන්න කියලා මාතෘකාව තියෙන නිසා මම ඔබට කියන්නම් මේක ක්‍රමානුකූලව අවබෝධය කරා පියමන් කරන විදිහ. පින්වත්නි මේ ලෝකේ නිස්සරණය පිණිස නිස්සරණී කියන්නේ චන්දරාගයේ දුරු කර ගැනීම පිණිස අපට ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රායෝගික අවබෝධයක්. ඒ ප්‍රායෝගික අවබෝධය නැති තැනක අපිට කවදාවත් නිස්සරණයටපත් වෙන්න බෑ. මේ නිස්සරණය අත්දකින්නේ නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. මේ නිස්සරණය සාක්ෂාත් කරගන්න ඕන Tamanගේ ජීවිතය තුළ. ඒතකොට නිස්සරණයට එන්න අවශ්‍ය වෙන්නේ නිස්සරණය කියලා කියන්නේ මේ ලෝකේ පවතින චන්දරාගය දුරු කරගන්නවා කියන එකටයි. චන්දරාගයේ යම් තැනක අපි දුරු කරගෙන වාසය කළොත් චන්දරාගයේ රහිතව නම් අපි ලෝකේ පරිහරණය කරන්නේ චන්දරාගයේ නිසාම අජ්ජෝසානං බැස ගැනීමක්. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ පරිග්ගහම් පටිච්ච මච්චරියං මච්චරයම් පටිච්ච ආරක්කෝ ආරක්කම් පටිච්ච ආරක්කාදිකරණං දණ්ඩ දාන සත්ත්ව දාන කලහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාද ආදී වශයෙන් අනේකා පාපක අකුසල ධර්ම නොයේක් පාපී අකුසල ධර්ම වැඩින්නේ නොයේක් පාපී අකුසල ධර්ම වැඩින්නේ චන්දරාගය නිසා. චන්දරාගය වැඩින්නේ තණ්හාව නිසා. තණ්හා පටිච්ච පරියේසනම් පරියේසනම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ කියන විදිහට
තමන් තුළම ඇති වෙච්ච මෙන්න මේ නව තණ්හා මූලධර්මවල පදනමේ හැටියට ගොඩ නැගිච්ච චන්දරාගේ පදනම් කරගෙන අපි තුල යම්කිසි ගැට ගැසීමක් බැඳීමක් ලෝකයේ සමග පවතින ලෙන්ගතුකමක් පවතිනවා. මේ ලෙන්ගතුකම තියෙන තාක්කල් අපිට දුකෙන් නිදහස් වීමක් පිළිබඳ කතා කරගන්න අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක හරිම අමාරු වැඩක්. તો ලෝකයේ පිළිබඳ අවබෝධයේ කරා යන සැබෑ අවබෝධයේ පැත්තට නැමෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කොහොමද ලෝකේ පරිහරණය කරන්නේ? කොහොමද ලෝකේ අත්දකින්නේ? බුදුරජාණන් වහන්සේ ඔකට හරි ලස්සනට පැහැදිලි කරනවා මූලික වශයෙන්. දැන් උන සක්කාය දිට්ඨිය දුරු කරගන්න අලුත් මිනිස්සෙකුට. දැන් නව ශ්‍රාවකයෙක් නවක ශ්‍රාවකයින්ට කියන්නේ කියලානේ කියන්නේ. අලුත්ම කෙනෙක් මෙන්න මෙහෙම හිතන්න ඕන. කොහොමද? ඉද බික්කවේ බික්කුණෝ කාමා මනසිකරෝතෝ කාමේසු චිත්තං පක්කන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. එහෙම වාක්‍යයක් තියෙනවා. ඔන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න කෙනෙක් පළවෙනියෙන් කරන්න ඕන දේ. ධර්මයේ දියුණු කරගන්න කෙනා කාමයන් මෙනෙහි කරද්දී. දැන් කාමයන් අපිට මෙනෙහි වෙනවද නැද්ද? අපිට මෙනෙහි වෙනවා. අපි මේ කාම ලෝකේ ඉන්නේ. ඉතින් කාමයන් මෙනෙහි වෙන එක මහා අරුමයක් නෙමෙයි. බලන්නකො මේ කාමයන්ගෙන් අපි කොච්චර බැට කනවද කියලා අමුතුවෙන් ආයේ දුක් වෙන්න දෙයක් නැහැ. මේ ඉන්නේ කාම ලෝකේනේ. මේ ඉන්නේ කාම ලෝකේ. මිනිස්සයෝ දෙවියෝ ඔක්කොම කාම ලෝකේ ඉන්නේ. මේගොල්ලන්ට ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් මේ කැමැත්ත නැති වෙලා කාමරාග දුරු වුණාට පස්සේ යා බඹලෝ යන්නේ ඒකයි. කාමරාගේ දුරු වෙච්ච කෙනෙක් ආයේ කාම ලෝකෙට එන්නේ නැත්තේ ඒකයි. ඇයි? කැමැත්ත දුරු වෙලා ගිහින්. ඒ කැමැත්ත හිතේ රැඳිලා තියෙන තාක්කල් මෙහෙම තමයි කරක් ගහන්න වෙන්නේ, කැරකෙන්න වෙන්නේ. එතකොට එහෙමනම් දැන් පළවෙනියෙන් මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යම් කාමයේ කලමනාකරණයක් කරගන්න. කාමයේ දුරු කරගන්න බෑ. කාමරාග පටික පින්වත්නි අනාගාමී වෙච්ච කෙනාගේ, ඒ කියන්නේ සකදාගාමී වෙච්ච කෙනාගේ නිකන් තුනී වෙලා යන එක විතරයි වෙන්නේ. එයාගේවත් නැති වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා කොහොමවත් නැති වෙන්නේ නැහනේ. ඒකනේ සෝවාන් වෙච්ච ජීවිතයක් ගෙවපු අය බොහොම හොඳට කසාද බැඳලා දරුමල්ලු හදාගෙන ගිහි ගෙදරට වෙලා හිටියේ ඒකයි. ඉතින් එහෙම හොඳට ගිහි ජීවිතේ ගෙවාගෙන බොහොම හොඳින් ඒගොල්ලෝ පෞල් ජීවිතේ නඩත්තු කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවුවා. ඒකට යාට සෝවාන් වීමේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ කිසිම දවසක සම්බාධකයක් උනේ නැහැ. එහෙමනම් ඔබ එකක් තේරුම් ගන්න. මොකද්ද? මේ ගතවන ගිහි ජීවිතයට ඔබට මේ ධර්මයේ තුල ස්ථාවර භාවය කිසිදු ආකාරයකින් සම්බාධකයක් වෙන්නේ නැහැ. කිසිදු ආකාරයකින් ඔබට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ඔබ හොඳට තේරුම් ගන්න පින්වත්නි. හොඳට තේරුම් ගන්න. හැබැයි අවබෝධය කරා එන කෙනා තුළ කැමැත්ත ඕලාරික මට්ටමින් පවතින මේ ඕලාරික කැමැත්ත නිසා ලෝකේ ලුහු බඳින ගතිය ටිකක් දුර වෙලා යනවා නම් ඒ දුරු කර ගැනීම පැත්තට අපි ටිකක් නැමෙන්න ඕන. මොකද මේ කාමයන් කියන්නේ දුකට කියන වචනයක්. කාමයන් කියන්නේ දුකට කියන වචනයක්. කාමයේ පදනම් කරගෙන මිනිසුන්ගේ පිටිපස්සෙන් දුක ලුහු බඳිනවා. ඒ දුක ලුහු බඳිනකොට දුක මත පදනම් වෙලා අපේ ජීවිතේ මොන්න තරම් අනාථ වෙලා තියෙනවද? පින්වත්නි ඔබ අනාථ වෙච්ච මානසිකව අනාථ වෙච්ච හැම වෙලාවකම ඔබේ කැමැත්ත මැදිහත් වෙලාමයි අනාථ වෙලා තියෙන්නේ. කැමැත්ත නිසා මිනිස්සු අනාථ වෙනවා. කැමැත්ත කියන්නේ කාමයට කියන අතිරේක වචනයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් අවබෝධය කරා යන්න කැමති ශ්‍රාවකෙක් මූලික වශයෙන් ඉද බික්කවේ බික්කුණෝ කාමා මනසිකරෝතෝ කාමේසු චිත්තන්න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති නික්කම්මං කෝ පනස්ස මනසිකරෝතෝ නික්කම්මී චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. දෙපැත්තට කියනවා. ඊළඟට කියනවා තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං. තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං සුවිසංයුක්තං කාමේහි යේච කාමෝපජ්ජයෝ uppajjanti ආසවා විගාත පරිලාහා මුත්තෝසෝ තේහි මේ විදිහට කියාගෙන යනවා. දෙපැත්තට කියනවා. මොකද්ද? මහණෙනි. ධර්මයේ දියුණු කරන්න කැමති මිනිසයා විසින් ඒක භික්ෂුවක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන්. මොන්න තරාතිරමක ඉන්න කෙනෙක් වුණත් අපිට කමක් නැහැ. එතකොට එයාගේ පරණ ජීවිතය ඒවා අපිට මොකක්වත් අදාළ නැහැ. ඒවා කිසි දෙයක් අපි ගණන් ගන්නෙත් නැහැ. දැන් මේ පණිවිඩයත් එක්ක Tamanගේ ජීවිතය අවනත කරගෙන මේ රාමුව ඔස්සේ විමර්ශනය කරන්නයි තියෙන්නේ. එතකොට Taman නිමෙනවා. අහන්න දෙයක්වත් නැහැ කාගෙන්ම. කාමයන් මෙනෙහි කරද්දී කාමයන් තුළ හිත
බැසගන්නේ නැත්තම් නොබැසගනි. කාමේසු චිත්තං නපක්ඛන්දති. පක්ඛන්දති කියන්නේ බැස ගන්නව. නපක්ඛන්දති කියලා කියන්නේ බැසගන්නේ නෑ. නප්පසීදති. නප්පසීදති කියන්නේ පසීදති කියන්නේ පැහැදෙනවා. නප්පසීදති කියන්නේ පැහැදින්නේ නෑ. සන්තිට්ඨති කියන්නේ පිහිටනවා. නසන්තිට්ඨති කියන්නේ පිහිටන්නෙත් නෑ. න විමුක්ඛති. ඊට පස්සේ යා ගැලෙන්නෙත් නෑ. ඒතකොට මේ ගැලෙන්නේ නැති මිනිස්සයා දැන් ඔන්න කාමයන් සිහි කරද්දි දැන් අපිට වෙන්නේ මොකද්ද පින්වත්නි? හොඳට කල්පනා කරලා කියන්න. අපිට කාමයන් මෙනෙහි කරද්දී කාමයන් තුල හිත බැස ගන්නවද නැද්ද? අපි බැස ගන්නවා. අපි සන්තිට්ඨතිද නසන්තිට්ඨතිද? අපි සන්තිට්ඨති. නමුත් මේ පිහිටා සිටින් නැත්තම් අපි පසීදති. මෙතන කියන්නේ නප්පසීදති. එයා පහදින්නෙත් නෑ කාමයන්ට. දැන් අන්න එතනට අපි හිත හදාගන්නයි ඕන. මොකටද හිත හදාගන්න ඕන? කාමයන් පිළිබඳ පහදින්නෙත් නැති, බැසගන්නෙත් නැති, පිහිටන්නෙත් නැති, ගැලෙන්නෙත් නැති ශ්‍රාවක භාවයක් පිණිස තමයි අපේ උද්‍යෝගය, අපේ උනන්දුව හදාගන්න අවශ්‍ය වන්නේ. එතකොට එතනට Tamanගේ හිත හදාගන්නවා නම් ඒ භික්ෂුව මොකද්ද දැන් කරන්න ඕන? ඒ ධර්මයේ දියුණු කරන කෙනා මොකද? අන්න බලන්න තමන්ගේ නියෝජනයෙන් තමන්ගේ මේක කවුරුත් කරලා දෙන්නේ නැහැ. තමන්ට උවමනාව, කැමැත්ත, උනන්දුව තියෙන ප්‍රමාණයට අනුව යම් ශ්‍රාවකයෙකුට නිවෙන්න පුළුවන්. එච්චරයි. දැන් මේක කවුරු හරි කරලා දෙනවද? නැහැ. එතකොට එහෙනම් කාමයන් තුල බැසගෙන අපි ඉන්න එක බැස නොගැනීම තුලයි අවබෝධයේ පැත්තට නැමෙන්නේ. කාමයන් තුල පැහැදිලා ඉන්න අපි නොපහදින තැනකයි අවබෝධයට නැමෙන්නේ. කාමයන් මත පිහිටා ඉන්න අපි නොපිහිටපු තැනකයි අවබෝධයට නැමෙන්නේ. එතකොට නොපිහිටා සිටිය යුත්තේ මමද? නොපිහිටා සිටිය යුත්තේ ධර්මයේද? අපි අපේ ජීවිතේ කාමයන්ට බැසගෙන ඉන්න තාකල් දුක වැඩෙනවා. ඉතින් එහෙනම් මට කරන්න කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ මම කරන්න ඕන මොකද්ද කියලා මගේ පැත්තෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි කරන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන එක කරන්නේ නැහැ. අපි මේ බෝධින් වහන්සේ කරලා දෙයි කියලා අපි බෝධි පූජා තියනවා. බුදුරජාණන් වහන්සේ කරලා දෙයි කියලා බුද්ධ පූජා තියනවා. එහෙම කරලා දෙන්න බෑ. මොකද මේක දේව භාවිතයක්, දේව වාක්‍යයක් විදිහට මතුවෙච්ච එකක් නෙමෙයි. Tamanගේ පැත්තේ වගකීම තියෙන ආකාරයටයි ධර්මය අපට මතු කරලා දීලා තියෙන්නේ. එතකොට පහදිනවා නම් පිහිටලා ඉන්නවා නම් දැන් මොකද්ද කරන්න ඕන? ඕන විකල්පේ පෙන්නනවා. දැන් ඔබ නොපැහැදිය යුතුයි කාමයන්ට. මොකද කාමයන්ට ඔබ නොපහදිලා ඉන්න තාක්කල් ඔබට දුක තමයි මැවෙන්නේ. මේ දුක තමන්ම මවාගත් එකක්. දුක තමයි පිහිටලා තියෙන්නේ. එහෙනම් පසීදති, පැහැදීමෙන් අයින් වෙන්න ඕන. නප්පසීදති. හරි පැහැදීමෙන් අයින් වෙන්න කියලා ඔබට ඔළුව අත ගාලා කිව්වොත් ඔබට පුළුවන් ද අයින් වෙන්න? දැන් මම ඔබට කියනවා නපක්ඛන්දති, පිහිටා ඉන්න එපා, බැසගෙන ඉන්න එපා, නප්පසීදති, පහදින්න එපා කාමයන්ට, නසන්තිට්ඨති, කාමයන් වලම පිහිටලා ඉන්න එපා, මේක දුකක් කියලා කියනවා. දැන් ඔබ සාදු කියලා බණ ඉවරුනාම ලෑස්තිද කාමයන්ගෙන් නොපිහිටා ඉන්න? ඔබ ලෑස්ති නෑ. ඉතින් ඒ ලෑස්ති වෙන්න බෑනේ, කාම ලෝකෙනේ ඉන්නේ. ඉතින් සාධාරණයිනේ කතාව. හරි, එහෙනම් විකල්පයක්, අන්න විකල්පයක් තියෙනවා. කාම ලෝකයේ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවුරුවත් සිවුරු බොරවගෙන මෙහෙට ආපු අය නෑනේ. ගිහි පැවිද්දොන්ගෙත් කාමයේ තියෙනවා. ඒක ඊටාම සාමාන්‍ය, මොකද අපි කාම ලෝකෙනේ ඉන්නේ. හැබැයි පැවිද්දෙක්ගේ ජීවිතේ වඩාත් ධර්ම මාර්ගයට උද්වේගකාරී ගමනක් තියෙන නිසා ඒකට අදාළ ඍජු වැඩපිළිවෙලක් අපිට හදා ගන්න පුළුවන්. ඒක තමයි වෙනස. මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඔක්කොම පහළ වුණේ. ඊට පස්සේ මනුෂ්‍යත්වයේ තුලදී අපි මේ ධර්මයේ දියුණු කරන ප්‍රමුඛ වැඩපිළිවෙලට ආවා කාමයන් අත්හැරීම තුල. ඇත්තටම ධර්මයේ දන්නේ නැතුව උනත් මේ කාමයන් යම් තාක් අත්හැරලානේ ඇවිල්ලා තියෙන්නේ. පොඩි නික්කම්ම සැපයක් තියෙනවනේ. කිසිම ගුණ ධර්මයක් නැති පැවිද්දෙකුට පවා නික්කම්ම සැපයක් තියෙනවනේ. දැන් ගෙදරින් වෙන් වෙච්ච එකමත් ලොකු දෙයක්නේ. අම්මා තාත්තා වැනි ඉතා සමීප බැඳීම් වලින් අත්හැරලා දාලා ආපු එකත් ලොකු දෙයක්නේ. ඒතර අපි ඒකටත් ගරු කරන්න ඕනනේ. වෙන ಗುಣධර්ම කොහොම වුණත් ඒ කියන්නේ ඔබ බලන්නේ මේ වැඩේ ඉවර වෙනකොට ඔබ නැවතත් සුපුරුදු ජීවිතයට අවතීර්ණ වෙන්න බලන්නේ. හවස වැඩට ආපු මිනිස්සයා ඉක්මනින් ගෙදර යන්නනේ බලන්නේ. එතකොට ගෙදර මොකද ඔහු වෙනකන් දෙමව්පියෝ, බිරිඳ, ස්වාමියා, දරුවෝ මේ අය බලාගෙන ඉන්නවනේ. එතකොට ඔබට ඒ අයගෙන් ඒ කාම බැම්ම ලියා ගන්න බෑනේ. නමුත් දැන් පැවිද්දට යම් කෙනෙක් එනවා කියන්නේ එතන ඕලාරික කාම බැම්ම ලියාගෙන තියෙනවනේ යම් තාක් දුරට හරි. අපි ඒකට හිස නමන්න එපා මොනවා වුණත්. ඒක ලොකු දෙයක් නේ. ඔබ ඉක්මනට ගෙදර දුවන්න හදද්දි මේ කාමයේ අත්හැරලා දාපු එකම.
හැබැයි මේක ඔබට එපා මේක කරන්න එපා කියලා කිව්වා කියලා මේක නොකර ඉන්න බෑ පින්වත්නි. එහෙම නොකර ඉන්න බෑ. එතකොට කාමයන් මානසිකාරයේ කරනකොට කාමයන් තුල පහදින් නැති මට්ටමක්, පිහිටා නොසිටින මට්ටමක්, කාමයන් තුල බැසගෙන නොසිටින මට්ටමක් අපි තුල උද්ගත කරගත යුතුයි. ඒ උද්ගත කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ භික්ෂුව කාමයන්ගෙන් නික්මීම වූ අසුබය මෙනෙහි කළ යුතුයි. අන්න විකල්පය මොකද්ද? භාවනාව. සුභ සංඥාව නිසායි කාමයන් තුල පහදින්නේ, කාමයන් තුල පිහිටා සිටින්නේ, කාමයන් තුල ඇලිලා ඉන්නේ. එහෙනම් අසුභ සංඥාව දියුණු කරන්න ඕන. මේ සුභ සංඥාව පවතින තාක්කල් සුභ සංඥාව පවතින දේවල් මුල් කරගෙන යා තුල කැමැත්තක්, ඇලීමක්, ලෙන්ගතුකමක්, බැම්මක්, මහ පුදුමාකාර ආසාවක් උපදින ඔක්කොටම හේතුව මොකද්ද? හිත තුල පවතින සංඥාව. මොකද්ද සංඥාව? සුභ සංඥාව. සුභ සංඥාව. එතකොට ඒකට එහෙනම් විකල්පය මොකද්ද? අසුභයේ වැනි ඊටාම කර්මස්ථානයක් අපි ක්‍රමානුකූලව දියුණු කරන්න ඕන. මොකද රාගයෙන් එහෙමනේ අද මිනිස්සු හරියට බැටකන්නේ. රාගයෙන් මහ පුදුම විදියට බැටකන සමාජයක් අද. එතකොට ඒක ඕලාරිකයිනේ. ඒ මට්ටම මුලින් කළමනාකරණය කරගත යුතුයි. ඉදිරියට මේ පංචස්කන්ධය තුල සක්කාය දිට්ඨිය දුරු කරගන්න කලින් මෙතන ඕලාරිකව පවතින தત્ත්වයේ යම් කළමනාකරණයක් කරගන්න ඕන. එතකොට ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට ඒ අසුභය පිළිබඳ යම් මානසිකාරයක් තියෙනකොට නික්කම්මංකෝ 50 මානසිකරෝතෝ නික්කම්මී චිත්තං පක්ඛන්දති. අන්න නික්කම්මීට එතකොට පහදිනවා. විකල්පේ අසුභය. අසුභයයි විකල්ප. එතකොට අසුභය වැඩි යුත්තේ මා විසින්. ඒක කවුරුවත් කරන්නේ නැහැ. දැන් මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ප්‍රඥානාලිකාවෙන් බණ ඇහෙනකොට අපිව නෙවෙයි කියලා. නෑ, Taman කරන්න ඕන කෘත්‍යයක් තියෙනවනේ. කෘත්‍යය මොකද්ද? අසුභය. ඒක වඩන විදිහ අපි මං හිතන්නේ පහුගිය කාලේ ඒක ගැන දේශනා දෙකක් තුනක් කළානේ වඩන විදිහ ගැනම. එතකොට අසුභාය චිත්තං භාවින්තෝ, අසුභය වඩද්දී, අසුභය මානසිකාරය කරද්දී නික්කම්මේ චිත්තං පක්ඛන්ද. අන්න නික්කම්මේට ආපහදිනවා. පසීදති පිහිටනවා, සන්තිට්ඨති පීඨා සිටිනවා, පහදිනවා, බැස ගන්නවා. ඒ කාරණේම පදනම් කරගෙන තස්සතං චිත්තං සුගතං. එතකොට ඒ පුද්ගලයාගේ හිත ඒ විදියට පින්වත්නි නෙක්ඛම්මයේ තුළ පිහිටා ඉන්නකොට ඒ පුද්ගලයා සිත මනවින් නෙක්ඛම්මයේ පැත්තටම බර වෙනවා. මනවින් නෙක්ඛම්මයේ පැත්තටම නෙක්ඛම්මං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං සුවිසංයුක්තං වචන කීපයක් කියනවා. එතන පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ හිත කාමයන්ගෙන් මනවින් නැගී සිටිනවා. කාමයන් මත තමයි දැන් වාසය. දැන් කාමයන්ගෙන් නැගී සිටිනවා. ඊට පස්සේ සුවිමුත්තං කාමයන්ගෙන් එයාගේ හිත මිදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන කියනවා සුවිසංයුක්තං කාමයන් සමග සංයුක්ත වී සිටීමක් තිබ්බනම් ඒකත් අයින් වෙලා යනවා. ඊළඟට කියනවා කාමේහි ඒච කාම පච්චයා uppajjati ආසවා විඝාත පරිලාහා. විඝාත පරිලාහා කියලා කියන්නේ කාමයන් පිළිබඳ දුක් පරිදාහයක් තියෙනවා නම් දැන් මේ දුක් පරිදාහය නිසා උපදින ආශ්‍රව තියෙනවනේ. මොනවද ආශ්‍රව? කාම ආශ්‍රව. ඒ කාම ආශ්‍රව තියෙන තාකල් උපදිනවා. ඒ කාම ආශ්‍රව දැන් උපදින්නේ නැහැ හිත තුල. දැන් ඒ කාම ආශ්‍රවයාගේ හිත තුල උපදින්නේ නැහැ. ඒ කාමාශ්‍රවයාගේ හිත තුල උපදින්නේ නැති නිසා කාමාශ්‍රවයන්ගෙන් එයාගේ හිත නිදහස් වෙච්ච නිසා ඒ කාමාශ්‍රවයන්ගෙන් එයාගේ හිත මිදෙනවා. ඒ කාම වේදනා දැන් විඳින්නේ නැහැ. කාමයන් පදනම් කරගෙන වින්දනයක් නැහැ. ඇයි? ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. කාමාශ්‍රවයන්ගෙන් එයාගේ හිත මිදෙන්න පටන් ගන්නවා ටික ටික. සම්පූර්ණයෙන් මිදෙන්නේ නැහැ. ටික ටික කාමාශ්‍රව. ඒකට කාමාශ්‍රව වල මූලික ස්වභාවය තමයි අනුසය මට්ටම. එතකොට අනුසේ මට්ටමටත් යම් අභියෝගයක් කරනවා දැන් එයා පරිහරණය කරන ලෝකයේ තුල. ඊට පස්සේ පින්වත්නි එතන ඒ පුද්ගලයා තුල බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාමපච්චයා uppajjanti ආසවා විඝාත පරිලාහා මුත්තෝ සෝතේහි නසෝතං වේදනං වේදියති. සම්පූර්ණයෙන්ම කාමයන් හේතු කරගෙන යම් දුක් පරිදාහයක් ඇති වෙනවා නම්
යම් ආශ්‍රවයක් උපදිනවා නම් ඒකෙන් දැන් මිදෙනවා යාගේ හිත. මිදුනහම ඊට පස්සේ ඒ කාමයේ පදනම් කරගෙන එයා තුල නසෝතං වේදනං වේදිත. කාමයේ නිසා උපදින වේදනාවක් තියෙනවා නම් දැන් ඔන්න ඒක උපදින්නේ නැහැ පින්වත්නි ඒ හිත තුල. ඒ වේදනාව උපදින්නේ නැහැ ඒ හිත තුල. ඉදමක්කාතං කාමානං නිස්සරණං මහණෙනි මෙයයි කාමයන්ගේ නික්ම යෑම. මෙයයි කාමයන්ගේ නික්ම යෑම. බලන්න කොච්චර පැහැදිලිද? කොච්චර පැහැදිලිද? එතකොට මේ විදියම තමයි පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ විදියම තමයි ව්‍යාපාදයට, පටිගයත්. එතකොට කාමයේ පිළිබඳව වගේම ව්‍යාපාදයේ පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. ඉතින් මේවා විස්තර කරන්නත් වෙලාවක් නැහැ. ඔන්න ඒකත් නිකන් අපි ටිකක් පොඩි අදහසක් ගමු. මොකද හැබැයි මෙතන අපි කියන්න ඕන දෙයක් තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරගන්න පරයය ගැන මේක කියන්නම අවශ්‍යයි. ඒ නිසා මේ මැද කොටස් කීපෙම මම වැඩි කියන්න උත්සාහ කරන්නේ. මොකද ව්‍යාපාදයෙන් හිත මුදව ගන්න විදියත් ඊට පස්සේ හිංසාවෙන් හිත මුදව ගන්න විදියත් ඔය ටික ඔක්කොම කියාගෙන ඇවිල්ලා පුණජ පරම් බික්කවේ බික්කුණෝ රූපා මනසිකරෝතෝ කියලා මේ රූපය පිළිබඳ ඕලාරික පවතින කැමැත්තක් මේ හිත තුල තියෙනවනේ. ඒවයින් නිදහස් වෙන විදියත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ කාමයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් හදා ගැනීම සෑහීමකටපත් වෙන්න පුළුවන් අවස්ථාවක් ඇත්තටම. ඒ සෑහීමකටපත් වෙන්න පුළුවන් අවස්ථාව විදිහට අපි මේක සලකාගෙන අවබෝධයේ පැත්තට මේ කාමයන් මොකද අපි පුදුමාකාර විදියට මේ රාගයෙන් පටිගයෙන් බැට කනවා. පටිගයේ පැත්තටත් අපි මේ විදියටම ඒ කියන්නේ රාග දේශනේ ඇති වෙන්නේ මේ ඔක්කොම මෝහය නිසානේ. එතකොට ද්වේෂයත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂයට හිත බැස ගන්න නැත්නම් පහදින්නේ නැත්නම් පිහිටන්නේ නැත්නම් මේ භික්ෂුව දේශයෙන් නික්මීම පිණිස මොකද්ද කරන්න ඕන? නික්මෙන්න කිව්වට හරියන්නේ නැහැ. අනේ මගේ හිතේ ද්වේෂය නික්මේවා කියලා පහන් පත්තු කළාට හරියන්නේ නැහැ. මොකක්ද එයා කරන්න ඕන? එයා කරන්න ඕන මෛත්‍රිය මෙනෙහි කරද්දී මෛත්‍රිය තුල යාගේ හිත බැස ගන්නවන්න දේශයේ කලමනාකරණය කරන් තියෙන එකම තැන. මෛත්‍රිය හිත බැස ගන්නකොට මේ පැත්තෙන් හිත යා පහදිනවා, පිහිටනවා, ගැලෙනවා. ඒ හිත මනවින් මෛත්‍රිය පැත්තටම බර වෙනවා. මෛත්‍රිය පැත්තටම බර වෙනකොට අවශ්‍ය නම් මෛත්‍රිය වඩලම ඕනනම් නිවන් දකින්නත් පුළුවන්. මෙතනින්ම පුළුවන් අවබෝධය කරා යන්න අවශ්‍ය නම්. මෛත්‍රිය තුලත් මේ අපි මතක් කරලා තියෙනවනේ කොහොමද සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට මෛත්‍රිය වඩන්නේ. ඊට පස්සේ මෛත්‍රිය තුල කොහොමද අපේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුල මේ යථාර්ථයක් දකින්න කී අපි ඕක කියලා තියෙනවා. ඉතින් බොහෝම පැහැදිලිව අපි කියලා තියෙනවා. එතකොට මේ මෛත්‍රිය මෙනෙහි කරද්දී මෛත්‍රියට මනවින් යාගේ හිත යනවා. එතකොට ද්වේෂයෙන් මනවින් හිත නැගී හිටිනවා. ද්වේෂයේ තුල වාසයක් නැහැ. මනවින් මිදෙනවා ද්වේෂයෙන්. මනවින් ද්වේෂයෙන් සංයුක්ත වෙලා තිබ්බනම් විසංයුක්ත වෙනවා දැන් හිත. ද්වේෂයේ හේතු කොටගෙන යම් දුක් පරිදාහයක් ඇති වෙනවා නම් මේ හිත තුල ද්වේෂයම පදනම් කරගෙන දැන් පින්වත්නි මේ දුක් පරිදාහය මෙතන ඇති වෙන්නේ නැහැ. දුක් පරිදාහය මෙතන ඇති වෙන්නේ නැහැ. එතකොට යා එතන ද්වේෂයෙන් නික්මීම පිණිස මොකද්ද කරන්න ඕන? මෛත්‍රී සමාධිය දියුණු කරන්න ඕන. එතකොට මේ විදිහට ඒ තැනදී අපි විකල්ප ක්‍රම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අපි යෝජනා කර ගන්න ඕන. ඒ යෝජනා කර ගැනීම තම තමා විසින් කරන්න ඕන එකක්. ඒක වෙන කවුරුවත් කරලා දෙන්නේ නැහැ. ඔය විහිංසාව ගැනත් ධර්මයේ තියෙනවා. ඉතින් මේ කාරණා දෙක පිළිබඳ පැහැදිලි නුවණක් හදාගෙන යම් ශ්‍රාවකෙක් ඔන්න දැන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න තැනට ඍජුව පැහැදිලි වෙන කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මොකද්ද ඍජුව පැහැදිලි වෙන කාරණේ? පින්වත්නි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔබට දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අලුත් ශ්‍රාවකෙක් අහනවා නම් දන්නවා සක්කාය දිට්ඨිය පවතින්නේ පංචස්කන්ධය ඇසුරු කරගෙනයි. සක්කාය දිට්ඨිය පවතින්නේ පංචස්කන්ධය මුල් කරගෙනයි. පංචස්කන්ධයේ හේතු කරගෙනයි. පංචස්කන්ධයේ ඇසුරේ. පංචස්කන්ධයේ පිළිබඳව තමයි
විසි ආකාරයක සක්කාය දිට්ඨියක් ඒ කියන්නේ රූපය මා තුල මම රූපවත් රූපය ඒ කියන්නේ ආත්මය තුල රූපයක් ඇත රූපය තුල ආත්මයක් ඇත ආත්මී රූපවත්ය මේ රූපය ආත්මවත් කිය ඔය විදියට අපි තුල රූපං අත්තතෝ සමනුපස්සති කිය අපි ඔය කියන්නේ රූපයයි ආත්මයයි එකක් කිය අපි හිතනවනේ. ඒතර මේක සත්‍ය වශයෙන්ම සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි රැවටිලා ඉන්නවනේ. ඒ රැවටීමමනේ සක්කාය දිට්ඨිය කියන්නේ. මමය මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙන රූපයට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට අපි තුල හසුවීමක් තියෙනවනේ පින්වත්නි. එතකොට මෙන්න මේ හසුවීමෙන් අයින් වුණාට පස්සේ මෙතන සත්වයක් පුද්ගලයෙක් මමෙක් මවක් පියෙක් දරුවෙක් දුවෙක් පුතෙක් කවුරුත් නැහැ. මෙතන ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමක් විතරයි තියෙන්නේ. ස්කන්ධයනුත් හේතුන් නිසා ඇති වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ස්කන්ධයන් නිරුද්ධ වී යනවා කියන පැහැදිලි නුවණ පැහැදිලි අවබෝධය තුල ශ්‍රාවකයෙක් පිහිටියාට පස්සේ පිහිටීම තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පරයය. ඒතකොට එහෙම දුරු කරගන්න කිව්වට බෑනේ. ඔන්න දැන් ඊට පස්සේ සක්කාය දුරු කරගන්න විදිය කියනවා. පුනච පරම්බික්කවේ බික්කුණෝ සක්කාය මනසිකරෝතෝ සක්කාය චිත්තන්න පක්කන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. මහණෙනි මේ භික්ෂුවට ධර්මයේ දියුණු කරන කෙනාට සක්කාය කියන්නේ මොකටද? සක්කාය කියන්නේ පංචස්කන්ධයට. මොකද්ද සක්කාය? එහෙනම් ධර්මයේ සක්කාය කියන තැන අහුනොත් මොකද්ද ඒකට දෙන්න පුළුවන් අර්ථය? පංචස්කන්ධය. මොකද්ද පංචස්කන්ධය? රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේ පංචස්කන්ධය සක්කායං මනසිකරෝතෝ සක්කායේ චිත්තං නපක්ඛන්දති. පින්වත් මහණෙනි භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී මනසිකරෝතෝ සක්කායේ චිත්තං නපක්ඛන්දති. පංචස්කන්ධය මෙනෙහි කරද්දී පංචස්කන්ධය තුල බැසගන්නේ නැත්තම් නපක්ඛන්දති බැසගන්නේ නැත්තම් නප්පසීදති පහදින්නේ නැත්තම් න සම්තිට්ඨති නොපිහිටයි නම් ඒක හොඳයිද නරකයිද? ඒක හොඳයි. ඇයි? ඒ තා කාලයක් ඒ දුක් රැස නිමාවීමේ පැත්තට යාගේ හිත වැඩෙන්නේ. එතන තමයි සිත හදා ගන්න ඕන. පුනච පරම්බික්කවේ බික්කුණෝ සක්කායම් මනසිකරෝතෝ සක්කායේ චිත්තන්න පක්කන්දති නප්පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. මහණෙනි මේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී පංච උපාදානස්කන්ධයේ තුල හිත බැසගන්න නැත්තම් පහදින් නැත්තම් පිහිටන්නේ නැත්තම් ඒක හොඳයි. සක්කාය නිරෝධංකෝ පනස්ස මනසිකරෝතෝ. එතකොට ඒ තත්ත්වේ නිකම්ම උද්ගත වෙයිද? පහන් පත්තු කළාට වෙන්නේ නැහැ. බුදුන් වැඳට වෙයිද? වෙන්නේ නැහැ. ඒක නිකම්ම වෙන්නේ නැහැ. වත් පිළිවෙතකට ඒක කරලා දෙන්න බෑ. එහෙමනම් යා මොකද්ද ඒ වෙනුවෙන් කරන්න ඕනේ? ඒ කියන්නේ සක්කාය තුල පංච උපාදානස්කන්ධය තුල හිත බැස ගන්න නැතුව පහදින්න නැතුව පිහිටන් නැතුව Tamanගේ කාලය ගෙවෙන්න නම් මොකද්ද යා කරන්න ඕන? සක්කාය නිරෝධං කෝපනස්ස. එතකොට සක්කාය නිරෝධය මෙනෙහි කරන්න ඕන. අන්න මේවා ඇති වෙලා නිරුද්ධ වෙලා යන දේවල්. දැන් අත්දකින්න ලෝකයේ තුල පංචස්කන්ධයක් පහළ වෙනකොට මේ පංචස්කන්ධ එක දිගට පවතින්නේ ඇති වෙලා නැති වෙලා යනවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා. පංචස්කන්ධය හට ගන්නවා. හට ගැනීම කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ පංචස්කන්ධය කොහොමද නිරුද්ධ වෙන්නේ? නිරෝධය. නිවිනිවි යන්නේ කොහොමද? පින්වත්නි ඇති වෙච්ච තැනම එතනම නිරුද්ධ වෙලා යනවා. නිරෝධය සාක්ෂාත් කරගත්තා. මේක නිවිනිවි යන දෙයක් කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණාට පස්සේ ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුල මේක එක දිගට පවතින්නේ නැහැ. මෙතන පංචස්කන්ධ ධර්මයක් හටගන්නේ මම ඉන්නවා, මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මට හිතෙනවා, මම තමයි දැක්කේ, මම තමයි ඇහුවේ, මට තමයි හිතුනේ, මට තමයි පෙනුනේ, මමයි පළවෙනියෙන් දැක්කේ. ඕවා අපිට ආйти ඒවා කිය මේ ලෝකයේ අතපොත ගගා ගියාට
හැම අත්දැකීමක් තුළම මම හෝ මගේ හෝ කියලා කතා කරන තැන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ පංචස්කන්ධ ලෝකයක පහළවීමක්. ඒ පහළ වෙන පංචස්කන්ධ ලෝකයක් ඇති වෙලා නිරුද්ධ වෙවි යනවා කියලා නිරෝධයම දකිනවා. නිරුද්ධ වෙන ආකාරයම දකිනවා. රූපය ආහාරය ප්‍රත්‍යයෙන් මේ ඇති වෙනවා කර්මය ඍතුව චිත්තේ ප්‍රත්‍යයෙන් ඒවා නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. වේදනාව සංඥාව සංකාරය ස්පර්ශ සමුදයෙන් ඇති වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් මේවා නිරුද්ධ වෙලා යනවා. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා කියලා නිරෝධය බොහොම හේතුඵල සහිතව දකිනවා. හේතුඵල සහිතව දකින්න විදිහ ගැන අපි යම් අදහස් මතු කරලා තියෙනවා. සක්කාය නිරෝධං කෝපනස්ස මානසිකරෝතු. සක්කාය නිරෝධයේ මානසිකාරය කළොත් මේ විදිහේ කල්පනාවක් ඔබට හොඳට තියුණු විදියට ප්‍රඥාවෙන් මේක අත්දකින්න මට්ටමට ඔබට දැක ගන්නට ඔබට හැකි වුණොත් පින්වත්නි, ඒ තුල පින්වත්නි පංච උපාදානස්කන්ධේ නික්මීම පිණිස මානසිකරෝතු. සක්කාය නිරෝධං කෝපනස්ස මානසිකරෝතු. සක්කාය නිරෝධේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. පංචස්කන්ධේ නිරෝධයම දැක්කොත් මේක නිවි යන ආකාරයෙන්ම මෙනෙහි කළොත් එතන සක්කාය නිරෝධේ හිත බැසගන්නේ. ඒ සක්කාය නිරෝධේ පැත්තට යාගේ හිත බැස ගන්නවා. පහදිනවා පිහිටනවා. ඒ කෙරෙහිම අවධානය යොමු වෙනවා. නිරෝධයයි දැන් දකින්නේ. ඇති වෙච්ච යමක් තියෙනවා මේවා මම තමයි විඳින්නේ මගේ කියලා අදහසක් තිබ්බ නැහැ. මේක නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ. හේතුන් නිසා උද්ගත වෙච්ච ඵල ධර්මයක් හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ කියලා Tamanගෙම හිතින් යා දකිනවා. එතකොට තස්සතං චිත්තං සුගතං සුභාවිතං උට්ටිතං සුවිමුත්තං සුවිසංයුක්තං සක්කායේන. ඒ වෙනකොට යාගේ හිත මනවින් සක්කාය නිරෝධයටයි බර වෙන්නේ. නිරෝධයට බර වෙනකොට පංච උපාදානස්කන්ධයෙන් මනවින් නැගී සින උපාදානෙ වෙච්ච එකෙන් වහා නැගී සිනවා. දැන් උපාදානෙ වෙන්නේ නැහැ. නිරෝධයනේ දකින්නේ. මනවින්ම උපාදානෙන් යාගේ හිත මිදෙනවා. මනවින්ම පංච උපාදානස්කන්ධයෙන් විසංයුක්ත වෙනවා. සුවිසංයුක්තං සක්කායේන විසංයුක්ත වෙනවා පින්වත්නි. සුවිමුත්තං මනවින්ම පංච උපාදානස්කන්ධයෙන් යා මිදෙනවා. පංච උපාදානස්කන්ධේ හේතුවෙන් uppajjati ආසවා විගාත පරිලාහා මුත්තෝසෝ තේහින සෝතං වේදනං වේදියති. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ හේතුවෙන් යම් දුක් රැසක් පහළ වෙනවද ඒ දුක් රැස දැන් එයා තුල පහළ වෙන්නේ නැහැ. මිදෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධේ නිසා යම් වේදනාවක් අට ගන්නවද දැන් ඒ වේදනාවත් මෙතන පින්වත්නි හටගන්නේ නෑ. ඉද මක්කාතං සක්කායස්ස නිස්සරණං. පින්වත් මහණෙනි මෙය තමයි සක්කායේ මේ පංච උපාදානස්කන්ධේ නිස්සරණයට එනවා කියලා කියන්නේ. මේක තමයි මහණෙනි සක්කායේ නිරෝධය සක්කායේ නික්ම යෑම කියලා කියන උණු පංචස්කන්ධේ නික්මෙන විදිය. නික්මුණා කියන්නේ නැවත උපතක් කරා යන්නේ නැහැ කියන එකයි. එතකොට පංච උපාදානස්කන්ධයේ මෙනෙහි කරද්දී පංච උපාදානස්කන්ධය තුල හිත නොබැස ගන්නවා නම් පහදින් නැත්තම් පිහිටන් නැත්තම් ගැලෙන්නේ නැත්තම් ඒ භික්ෂුව පංච උපාදානස්කන්ධේ නික්මීම සක්කාය නිරෝධය මෙනෙහි කරන්න ඕන. මේක නිරුද්ධ වෙලා යන ආකාරයෙන්ම දකින්න ඕන. නිරෝධයේ පැත්තම දකින්න ඕන. එතකොට යා නිරෝධයේ පැත්තෙන් එයාගේ හිත බැස ගන්නවා, පහදිනවා, පිහිටනවා, ගැලෙනවා. මනවින් සක්කාය නිරෝධයේ පැත්තටම එයාගේ හිත යන්න පටන් ගන්නවා. මනවින් දියුණු වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් මනවින් නැගී හිටිනවා. මනවින් නැගීනකොට මනවින් පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙනවා. මනවින් පංච උපාදානස්කන්ධයෙන් විසංයුක්ත වෙනවා. සංයුක්ත නෑ. දැන් එකතු වෙලා වාසයක් නෑ. පංච උපාදානස්කන්ධයේ හේතුවෙන් යම් දුක් පරිදාහයක් උපදිනවා නම් දැන් ඒක උපදින්නේ නෑ. පංච උපාදානස්කන්ධය නිසා යම් වේදනාවක් හට ගන්නවා නම් දැන් ඒ වේදනාව හටගන්නෙත් නෑ. මේක තමයි සක්කායේ නිරෝධය නික්ම යෑම කියලා කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට එතනින් තමයි දුක් රැස හමාර වෙන්නේ. එතනින් තමයි සක්කාය දිට්ඨියත් දුරු වෙන්නේ. හොඳයි. අවබෝධයේ පිණිස නිවන් පිණිස මේ කුසල් හේතු වේවා.